ඒ ගාන හදාගෙන ඉවරයි නම් අපි ඊළඟ ගානට යමු. ලියාගන්න මෙන්න මෙහෙම ගානක්. රුපියල් 4000ක මුදලක්. රුපියල් 4000ක මුදලක්. සියයට 1.2ක මාසික පොලි අනුපාතිකයක් යටතේ. දැන් කල්පනාවෙන් දැන් දෙන්නේ මාසික පොලි අනුපාතිකයක්. වාර්ෂික නෙවෙයි. ඒ කියන්නේ මාසයකට 101.2ක පොලියක්. පොලියක් යටතේ මාස 4ක් සඳහා ණයටගත් පුද්ගලයෙකුට ණයෙන් නිදහස් වීම සඳහා ගෙවිය යුතු මුළු මුදල සොයන්න. දැන් කෙලින්ම අපේ ප්‍රශ්නේ කෑලි දෙක කඩන්නේ අපෙන් කෙලින්ම අහනවා ණයෙන් නිදහස් වෙන ගෙවන්න මුළු මුදල කීයද කියලා. එහෙනම් කොහොමද අතට පොලිය හොයාගන්න වෙනව කොච්චරද කියලා. දැන් මෙතන කල්පනායෙන් බලන්න ණය මුදල විදියට අපි දාන රුපියල් 4000. දැන් බලන්න කාලය දීලා තියෙන්නේ මාසවලින්. පොලි අනුපාතිකයේ දීලා තියෙන්නේ මාසවලින්. ඒතකොට ගැටලුවක් නැහැ. ඒක හොඳින් මතක තියාගන්න. පොලි ප්‍රතිශතය වාර්ෂික නම් කාලයක් වාර්ෂික විදියට තියාගන්න. පොලි ප්‍රතිශතය මාසිකව නම් දීලා තියෙන්නේ කාලයක් මාසික වලින්ම තියාගන්න. එතකොට අපිට ගණනය කිරීම හරිය ලේසියි. දැන් මෙතන කාලය මේගොල්ලෝ කියනවා මාස 4යි කියලා. ඊට පස්සේ මාසික පොලි අනුපාතිකයක් තමයි දීලා තියෙන්නේ. මේකත් මාසික දෙන්නම එක විදියෙම තමයි තියෙන්නේ. ඒ නිසා අපිට හදාගන්න ලේසියි. මෙතනින් 101.2යි. 40 4ක් 160යි. 160 වැඩි කරන්න ඕනේ 1.2 12න් වැඩි කරගන්න ටක් ගාලා 12ක් අය 70කින් එක හතක් ඉදිරි 12ක් 12යි 7යි 19යි දශම ස්ථාන එකක් තියන්න ඕන. එහෙනම් පොලියේ විදියට නම් රුපියල් 192ක්. හරි. ඊට පස්සේ ඔන්න අපේ ප්‍රශ්نين අහන්නේ ණයෙන් නිදහස් වීමට ගෙවිය යුතු මුළු මුදල. එහෙනම් මේ රුපියල් 4000ට එකතු වෙන්න ඕන පොලියේ විදියට ගත්ත 192ක්. මතක තියාගන්න හදන ක්‍රම ලියන්න ඕන. මේක නිකන් එකතු කළා අවසන් උත්තරේ 4192 කියලා ලියුවහම ලකුණක් අඩු වෙනවා. විභාගයේ ඔයගොල්ලෝගේ බලාපොරොත්තු වෙන ළමයා මෙන්න මේ සංකල්පය තේරුම් ගන්න. ණය නිදහස් වෙන නම් ණය මුදලයි පොලියයි කියන දෙකම එකතු කරන්න ඕන කියන දේ ළමයා දන්නවද කියන එක තමයි බලන්න. එහෙනම් අනිවාර්යෙන් හදන ක්‍රම ලියන්න මතක ඇත. එහෙනම් රුපියල් 4192යි මෙයා ණය නිදහස් වෙන්න එවන්න මුදල වෙන්නේ. අපි තව ගානක් ලියාගමු. ලියන්නේ මෙහෙම රුපියල් 6,70,000ක මුදලක්. රුපියල් 6,70,000ක මුදලක්. 6,70,000ක මුදලක්. 10%ක වාර්ෂික පොලි අනුපාතිකයක් යටතේ 10%ක වාර්ෂික
සුළුපොලි අනුපාතිකයක් යටතේ 10%ක වාර්ෂික සුළුපොලි අනුපාතිකයක් යටතේ අවුරුදු 2යි මාස 6ක අවුරුදු 2යි මාස 6ක කාලයක් සඳහා ණයටගත් අයෙකුට ගෙවීමට සිදුවන පොලිය සොයන්න right අපෙන් දැන් අහන්නේ පොලිය විතරයි දැන් විතරක් කල්පනා කාලය සහ පොලි ප්‍රතිශතය ගැන කොහොම කල්පනාවෙන් කරගන්න ණය මුදල වෙන්නේ රුපියල් 6,70,000යි හරි කාලය අවුරුදු 2යි මාස 6යි දැන් බලන්න පොලි ප්‍රතිශතය දෙනවා අපිට වාර්ෂික පොලි අනුපාතිකයන් තියෙන්නේ අවුරුද්දකට 110යි පොලි අනුපාතිකයේ වාර්ෂික නම් කාලයක් ඔබ හදා ගන්න ඕන අවුරුදු වලින්ම එහෙනම් කොහොමද අවුරුදු 2යි මාස 6ක් කියන්නේ අවුරුදු වලින් ගත්තොත් මේ බලාගෙන ඉන්න පොඩ්ඩක් අවුරුදු 2කින් කොහොමද අවුරුදු වලින්මනේ තියෙන්නේ ඊට පස්සේ මේ මාස 6 කියන එක කොහොමද අවුරුදු බවට පත් කරගන්නේ අවුරුද්දෙන් කොච්චරද මාස 6ක් කියලා කියන්නේ භාගයක් නේද අවුරුද්දෙන් භාගයෙන් මාස 6ක් කියලා කියන්නේ එහෙනම් ඇත්තටම ගත්තොත් එහෙම අවුරුදු 2යි මාස 6 කියන එක මම මෙතනින් දාන්න පුළුවන් ඕනනම් ඕනනම් 12න් 6 දා ගන්න පුළුවන් අවුරුදු මාස 12න් 6 නැත්නම් 6 වරක් එකයි 6 වරක් දෙකයි 2යි 2කින් 2 දා ගන්න පුළුවන් 2යි 2කින් 1 ඊට පස්සේ බිඳුවට මේ බිඳුව කපන්න පුළුවන් මෙයාට මෙයා කපන්න පුළුවන් එහෙනම් වැඩි කරන්න ඕනේ දෙකමාරෙන් වැඩි කරන්න ගන්න පුළුවන් දේවල් දෙක 10යි 5යි දෙකෙන් 5යි කියලා දාන්න මෙයා දෙකෙන් බෙදලා 5න් වැඩි කරන්න පුළුවන් මෙයා කෙපිලා ගේපම 33500 එයා 5න් වැඩි කරගන්න ඉන්දුවායි වස්තලා 5 දෙකක් ඉදිරි 15යි 2යි 17 දෙකක් ඉදිරි 16 එහෙනම් පොලිය විදියට මොනවා රුපියල් 1,67,500ක් මේක පැහැදිලි ඇතිනේ අවුරුදු 2යි මාස 6 දැම්මේ 12න් 6 කියන්නේ අවුරුදු මාස 12න් 6 ඒ කියන්නේ දෙකෙන් 2යි කියන්නේ දෙකවර දෙක හතරයි පස් දෙකෙන් පොලිය විතරයි නම් අහන්නේ පොලිය විතරක් ලියන්න මුල මුදලක් අහනවා නම් ඔක්කොම ටික එකතු කරගන්න ඕනේ අපි තව ගානක් තියාගන්න මෙන්න මෙහෙම රුපියල් 5000ක ණය මුදලක් රුපියල් 5000ක ණය මුදලක් රුපියල් 5000ක ණය මුදලක් 112ක වාර්ෂික සුළුපොලි අනුපාතිකයකට 112ක වාර්ෂික සුළුපොලි අනුපාතිකයකට
ණයටගත් අයෙකුට පොලිය වශයෙන් රුපියල් 1200ක් ගෙවීමට සිදුවන්නේ කොපමණ කාලයක් සඳහාද දැන් බලන්න තමයි කලින් අපි හදපු හැම එකේම ණය මුදල හෝ තැන්පත් මුදල දීලා කාලය දීලා පොලිය ප්‍රතිශතය දීලා අපිට හදන්න කියේ පොලිය. දැන් මෙතනදී අපෙන් අහනවා කොච්චර කාලයකටද මේ ණය මුදල අරගෙන තියෙන්නේ කියලා. මතක තියාගන්න සූත්‍ර 10ක් 15ක් නේ එකම සූත්‍රය තමයි තියෙන්නේ. හරි? ආදේශ කරන තැන් විතරයි වෙනස් වෙන්නේ. සූත්‍රය මතක තියාගන්න. right. දැන් අවශ්‍ය කරන තොරතුරු අදාළ තැන් වලට දාගෙන යන්න. ණය මුදල උනේ රුපියල් 5000යි. 5000 දාගන්න එතන. ඊට පස්සේ වාර්ෂික පොලි අනුපාතකයේ 112යි. එතනින් දාගන්නකොට 112. ඊට පස්සේ පොලිය වශයෙන් රුපියල් 1200ක් ගෙවලා තියෙනවා. පොලිය වශයෙන් රුපියල් 1200ක් ගෙවලා තියෙනවා. අපෙන් අහන්නේ කාලය දන්නේ නැත්නම් මෙතනින් ඔන්න x කියලා දාගන්න පුළුවන් ඔයාලා. මේ බිංදු දෙකට මේ බිංදු දෙක කැපිලා යනවා. 50 වැඩි කරනවා 12යි 600යි එයා x වලින් වැඩි කරනවා 600යි x. හරි. දෙපැත්තම 600ෙන් බෙදනවා. යාට මෙයා කැපිලා යනවා 1200 600ෙන් බෙදුවාම 2. එතකොට යටින් ඕගොල්ලෝ පැහැදිලිව ලියන්න ඕන. කාලය අවුරුදු 2ක් වේ කියලා ලියන්න. කාලය අවුරුදු 2ක්. අවුරුදු 2කට තමයි ණයට අරගෙන ඉන්නේ. හොඳයි. තව ගානක් ලියාගමු. රුපියල් 8000ක මුදලක් 10%ක වාර්ෂික සුළුපොලි අනුපාතිකයක් යටතේ 10%ක වාර්ෂික සුළුපොලි අනුපාතිකයක් යටතේ ණයටගත් අයෙකුට පොලිය වශයෙන් රුපියල් 2400ක් ගෙවීමට සිදුවන්නේ කොපමණ කාලයක් සඳහාද එහෙනම් ඒකත් අර කලින් වගේම තමයි කාලයයි අපෙන් අහන්නේ කොච්චරක්ද කියලා. ණය මුදල විදියට තියෙන රුපියල් 8000ක්. එහෙනම් මෙතන දාගමු රුපියල් 8000ක්. කාලය දන්නේ නැහැ x පොලිය ප්‍රතිශතය යාලා කියනවා 10%යි කියලා. පොලිය විදියට මෙයා ගෙවනවලු රුපියල් 2400ක්. එහෙනම් පොලිය නම් දාගන්න 2400. බිඳුවට බිඳුවයි මේ බිඳුවට මේ බිඳුවක පිට යනවා 800 x වලින් වැඩි කරගන්න 800යි x මේ පැත්තෙන් කියන්නේ 2400යි 100ෙන් බෙදන්න
2400 800 ලියාගන්න කාලය අවුරුදු 3ක් අවුරුදු 3කට තමයි මෙයා පොලිය විදිහට රුපියල් 2400ක් ගෙවලා තියෙන්නේ. අපි ලියාගමු තව ගානක්. රුපියල් 12000ක ණය මුදලක්. රුපියල් 12000ක ණය මුදලක්. සියයට 8ක වාර්ෂික සුළුපොලී අනුපාතිකයක් යටතේ 8ක වාර්ෂික සුළුපොලී අනුපාතිකයක් යටතේ ණයටගත් පුද්ගලයෙකුට මුළු මුදල වශයෙන්, ඒ කියන්නේ ණයෙන් නිදහස් වෙන්න මුළු මුදල වශයෙන් රුපියල් 13440ක් රුපියල් 13440ක් ගෙවීමට සිදුවන්නේ කොපමණ කාලයක් සඳහාද? කොපමණ කාලයක් සඳහාද? දැන් අපෙන් කාලයයි අහන්නේ කොච්චරද? දැන් පොඩ්ඩක් ගාන දිහා අපි හොඳින් කියවන්න. දැන් බලන්න මේ මිනිස්සයා ළමයි රුපියල් 12000යි ණයට ගන්න. එහෙනම් ණය මුදල ළඟට 12000 දාගන්න පුළුවන්. කාලය දන්නෙත් නැහැ. පොලී ප්‍රතිශතයත් අපිට දීලා තියෙනවා. ඊට පස්සේ අපිට ඔය 13440 කියන්නේ සුළු පොලිය නෙවෙයි. ණයෙන් නිදහස් වෙන්න මේ මිනිස්සයා 13440ක් ගෙවලා තියෙනවා. මේ වන්නේ ණය මුදල උනේ රුපියල් 12000යි. එතකොට ණයෙන් නිදහස් වෙන්න 13440ක් ගෙවලා තියෙනවා. 12000ක් ගත්ත මුදලට ගෙවලා ඉවර වෙනකොට 13440ක් ගෙවලා තියෙනවා කියලා කියන්නේ දැන් ඕගොල්ලන්ට තේරෙනවා මෙන්න මෙතනදී වැඩිපුර මුදලක් මේ මිනිස්සයා ගෙවලා තියෙනවා. මේ දෙක අතර වෙනස. එහෙනම් මේ දෙක අතර වෙනස තමයි මොකක් කියලා අපි කියන්නේ? සුළු පොලිය කියලා අපි කියන්නේ. ඒ කියන්නේ මෙයා ගෙවලා දෙන පොලිය තමයි මේ දෙක අතර තියෙන වෙනස. එහෙනම් බලන්න 13440 12000 බඩු කරපුවාම කීයද? 1440යි. අන්න බලන්න. දැන් එතනදී ගානේදී පොලිය 1440 කියලා අපිට දුන්නේ නෑ. අපිට දුන්නේ මුළු මුදල 13440යි. එහෙනම් කාලය හොයන්න. එහෙනම් අපි දැනගන්න ඕන ගත්තේ 12000යි නිදහස් වෙන 13440 කියලා දෙන කියන්නේ මේ දෙක අතර වෙනස තමයි සුළු පොලිය විදිහට අපි මෙතන ලියාගන්නේ 1440. ණය මුදල 12000යි කාලය දන්නේ නැහැ. පොලී ප්‍රතිශතය 108යි. මෙතන දාන 108. බිංදු දෙකට බිංදු දෙක කැපිලා යනවා. 120 වැඩි කරන්න 8න් 960යි.
එහෙනම් උත්තරේ 1.5යි කියලා. ඒතකොට අපිට ලියන්න පුළුවන්. කාලය අවුරුදු එකහමාර. අවුරුදු එකහමාරකට තමයි මෙයා ළමයි හොද කරගන්නේ. අපි ඊළඟ ගාන ලියාගමු මෙන්න මේ විදිහට. රුපියල් 5000ක ණය මුදලක් රුපියල් 5000ක ණය මුදලක් වසර 3කින් ගෙවා නිම කිරීමේ පොරොන්දුව මත ලබාගත් අයෙකුට ගෙවීමට සිදු වූ පොලිය රුපියල් 1800ක් නම් අය කර ඇති වාර්ෂික සුළුපොලී අනුපාතිකය සොයන්න. දැන් බලන්න. දැන් ඉස්සෙල්ලා දුන්නේ අපිට කාලය හොයන්න. දැන් දෙනවා වාර්ෂික පොලී අනුපාතිකය හොයන්න. ඒත් මේ සූත්‍රෙම තමයි. හරි. අදාළ තැන් වලට නියමිත පරිදි ආදේශ කරගන්න විතරයි තියෙන්නේ. දැන් බලන්න. ණය මුදල ළඟට දා ගන්නවා රුපියල් 5000. ඊට පස්සේ කාලය අවුරුදු 3යි. පොලිය විදියට රුපියල් 1800ක් මේ මිනිස්සයා ගෙවලා තියෙනවා. අපෙන් අහන්නේ පොලී ප්‍රතිශතය කීයද කියලා. හොඳින් බලාගෙන ඉන්න. කොහොමද 100ට ප්‍රතිශතයක් කියලා එන්නේ? මේක තමයි දාන්නේ. 10ද 15ද 25ද කීයද කියන අපි දාන්නේ. දන්නේ නැත්නම් මෙහා හින්දා එතන දාගන්න x. බිංදුව දෙක කැපිලා යනවා 50 තුනක් 150යි x. මේ පැත්තේ තියෙන 1800 නම් දෙපැත්තම 150න් බෙදලා දානවා. බිංදුව කැපෙනවා 180ට 15 බලන්න 12යිනේ 12යි කියලා එන්නේ. ඊට පස්සේ ලියන්න වාර්ෂික සුළුපොලී අනුපාතිකය 112.